මාධ්‍යවේදී ශාස්ත්‍රයේ මහත්මින්ට සුබ දවසක් ඒ වගේම සුබ උදෑසනක් අද මෙම මාධ්‍ය සාකච්ඡාව හදිසි මාධ්‍ය සාකච්ඡාවක් හැටියට කැඳ වූ සාකච්ඡාවක්. පළමුවෙන්ම මම කියන්න කැමති ආරම්භයේදීම උද්ගත වී තිබෙන ඊ타ත්ම අවිනිශ්චිත භයංකාර අස්ථාවර තත්ත්වය තුළ වහාම පාර්ලිමේන්තුව කැඳවිය යුතුයි කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට කැමතියි. පාර්ලිමේන්තු කැඳවීමට සතියේ දවස් සතියන්තයේ දවස් කියලා වර්ගීකරන්න නැතුව ෂණික තීන්දුවක් අරගෙන මේ උද්ගත වී තිබෙන ව්‍යාකූල තත්ත්වය පිළිබඳව ඊ타ත්ම ජාතිකවාදීව රට ගැන හිතලා රටට ප්‍රමුඛත්වයක් ලබා දීලා රටේ ජනතාවටත් ප්‍රමුඛත්වයක් ලබා දීලා කිසිම දේශපාලන වාසි අවාසි දිහා බලන්නේ නැතුව සම්පූර්ණයෙන්ම මේ මාතෘකාවෙන් දේශපාලනය ඉවත් කරලා ඊ타ත්ම මධ්‍යස්ථ ආකාරයට මේ කරුණු සාකච්ඡා කරලා මේ රට වැටී තිබෙන ප්‍රපාතයෙන් ගොඩ ගන්නට විපක්ෂයක් හැටියට අපි ලෑස්ති කියන එක මේ අවස්ථාවේ කියන්නට කැමතියි. එපමණක් නොව විපක්ෂයේ අපි කණ්ඩායමක් හැටියට අතිගරු ජනාධිපතිතුමාව හමු වෙලා මේ උද්ගත වී තිබෙන තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරලා මහජනතාවගේ පැත්තෙන් දිය යුතු උපරිම සහයෝගය ලබා දෙන්නට රට පැත්තෙන් දිය යුතු උපරිම ශක්තිය ලබා දෙන්නට අපි සූදානම් කියන එක මේ අවස්ථාවේ ප්‍රකාශ කරන්නට කැමතියි. විශේෂයෙන්ම මේ වර්තමාන තත්ත්වය තුළ අපි පාර්ලිමේන්තුව ෂණිකවම මේ මොහොතේම කැඳවන්නේ කියලා යෝජනා කරන්නේ අඩුපාඩු රැසක් හදාගන්නට තිබෙන නිසා. ඒ අඩුපාඩු පෙන්නලා දීම දේශපාලනික වශයෙන් පහර ගැසීමක් දේශපාලනික වශයෙන් ලකුණු දමා ගැනීමක් හැටියට කිසිම කෙනෙකුට අර්ථකථනය කරන්නට එපයි කියලා මම මේ අවස්ථාවේ බොහෝම කාරුණිකව යෝජනා කර සිටිනවා. පළවෙනි කාරණාව මට පෙනෙන්නට තිබෙන ගුවන් තොටුපොළෙන් රටට ඇතුල් වෙන පුද්ගලයන් ගැන කතා කරනකොට බොහෝම කනගාටුදායකයි. එක් ජාතියකට එක සැලකිල්ලකුත් අපේ රටේ ජනතාවට තවත් සැලකිල්ලකුත් ක්‍රියාත්මක කිරීම පිළිබඳව බරපතල ගැටලුවක් තිබෙනවා. නිරෝධායන වැඩසටහන පිට රටවල් සිට අපේ රටට එන ජනතාවට ක්‍රියාත්මක කරනවා නම් එය ಜಾති ආගම් කුලමල පන්ති පක්ෂ ගෝත්‍ර භේදයෙන් තොරව ක්‍රියාත්මක විය යුතු දෙයක්. අපට අහන්නට ලැබුණා ගුවන් තොටුපොළේ බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. ඒ ප්‍රශ්නය වන්නේ ශ්‍රී ලාංකීය අපේම රටේ පුරවැසියන්ව නිරෝධායනයට ලක් කරලා චීන ජාතිකින්ව නිරෝධායනයට ලක් නොකිරීම. අපිට අහන්නට ලැබුණා එයට විද්‍යාත්මක හේතුවක් තිබෙනවලු. එයට තාක්ෂණික හේතුවක් තිබෙනවලු. මං හිතන්නේ රටේ ජනතාව දැනගන්නට ඕන අපේ රටේ පුරවැසියන් නිරෝධායන ක්‍රියාවලියට ලක් කරන්නටත්
චීන රටින් පැමිණෙන චීන ජාතිකයින් ලක් නොකරන්නටත් ඒ තිබෙන විද්‍යාත්මික හෝ තාක්ෂණික හෝ වෙනත් හේතුන් කවරේද කියන එක ගැන විග්‍රහයක් කිරීම ඉතාමත්ම වැදගත් වෙනවා. මේ මන්ද මේ කාරණාව තුළ විවිධාකාරයෙන් විවිධ ප්‍රචාර ගිහිල්ලා අනවශ්‍ය ප්‍රචාර ගිහිල්ලා මහා ජනතා කැළඹීම ඇති වෙන තත්ත්වයක් අපි විවිධ සමාජ මාධ්‍යවල අපි දැක්කා. මේක රටට හොඳ දෙයක් නෙවෙයි. ඒක රටට අහිතකර දෙයක්. අපේ රටේ පුරවැසියන්ට එක් සැලකිල්ලකුත් ඒ වගේම චීනයේ පුරවැසියන්ට වෙනත් ඉහළ ප්‍රමිතියේ සැලකිල්ලකුත් මන්දයි කියන එක මම මේ අවස්ථාවේ අහන්නට කැමතියි. ඒ වගේම මම නැවතත් ඔබතුමන්ලාට අවධාරණය කරන්නට කැමතියි. මේ කාරණාව ගැන රටක් හැටියට අපි හැමෝටම ලෑස්ති වෙන්න තිබුණා. නමුත් සූදානම් වුණේ නැහැ. අපි හරියටම පෙබරවාරි 5 වෙනිදා පාර්ලිමේන්තුවේ අපි ඉදිරිපත් කරපු අදහස් ටික මම කැමතියි මේ අවස්ථාවේ නැවතත් වරක් අපේ මාධ්‍යවේදීතුමන්ලට මේක ලබා දෙන්න. මේ මාතෘකාව ගැන කතා කරනකොට මම හිතන්නේ වැඩි සඳහන් වීමක් තිබුණ නැහැ. තමුන්නාන්සලා මේ වාර්තා කරපු වෙලාවේ මේක ඊටාත්ම වැදගත් කාරණාවක්. මේක කාටවත් මගහරින්න බැරි කාරණාවක්. සති 5කට පෙර ඒ කියපු දේ අනුව මම විපක්ෂය වෙනුවෙන් කරපු ප්‍රකාශය අනුව සූදානම් ශරීරයෙන් හිටියානම් අද මේ කලබගෑනී තත්ත්වයන්, කලබල තත්ත්වයන්, ව්‍යාකූලත්වයන්, අස්ථාවර භාවයන් අපිට අවම කරගන්නට තිබුණා. අපිට අඩු කරගන්නට තිබුණා. ඒ නිසා විශේෂයෙන්ම මම මතක් කරන්නට කැමතියි ගුවන් තොටුපොළෙන් පැමිණෙන සියලුම දෙනා පරීක්ෂා කරනවා නම් ඒ සියලු දෙනාම පරීක්ෂාවට ලක් කරන්නට ඕන. නිරෝධායන ක්‍රියාවලියට යවන්නට ඕන. ශ්‍රී ලාංකීය ප්‍රජාවට පරීක්ෂා කරන්නටත් චීන ජාතික ප්‍රජාව පරීක්ෂා නොකරන්නටත් ඒක මම කිසිසේත්ම පිළිගන්නට ලෑස්ති නැහැ. ඒ වැඩපිළිවෙල නිරෝධායන වැඩපිළිවෙල අපි ක්‍රියාත්මක කළ යුතුයි. ඒක අපි පිළිගන්නවා. ඒ කිරීමේදීත් මනුෂ්‍යත්වයට මානුෂීයත්වයට මුල් තැන දීලා අපි මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සුදුසුයි කියලා මම යෝජනා කරනවා. ඒ වගේම අද වෙන විට සමස්ත සෞඛ්‍ය ශාස්ත්‍රයේ විශේෂයෙන්ම බෙහෙත් ඖෂධ ලබා දීමේදී බරපතල ගැටලුවක් සිදු වෙලා තිබෙනවා. අපි හැමෝම දන්නවා තිරසර සෞඛ්‍යමය ඖෂධමය විසඳුමක් COVID-19 කොරෝනා වෛරසයට තවමත් නිර්මාණය නොවි නොතිබුණත්, ඒ කියන්නේ තිරසාර බෙහෙතක් නොතිබුණත් අපේ සමස්ත සෞඛ්‍ය ශාස්ත්‍රයේ මේ වෙන විට බරපතල බෙහෙත් හිඟයක් තිබෙනවා. විශේෂයෙන්ම මම මේ කතා කරන්නේ ග්‍රාමීය රෝහල්වල, ඒ වගේම පර්යන්ත ඒකකවල, ඒ කියන්නේ ජෙනරල් හොස්පිටල්ස් නොවන ඒවායි කුඩා පරිමාණයේ බෙහෙත් දෙන රෝහල්වල බරපතල ඖෂධ හිඟයක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ නිසා මේ ඖෂධයේ හිඟයට වහාම රජය මුදල් වෙන් කරලා මේ ඖෂධ හිඟේ මගහරවා ගන්නට කටයුතු කිරීම මේ අවස්ථාවේදී ඊ타ත්ම යෝග්‍යයි කියන එක මම විශ්වාස කරනවා.
සති 5කට පෙර පෙබරවාරි 5 වෙනිදා මම යෝජනා කරා මුව ආවරණ නොමිලේ රටේ ජනතාවට ලබා දෙන වැඩසටහන ආරම්භ කරන්නයි කියලා. කනගාටුවෙන් හෝ කියන්නට ඕන ඔබතුමන්ලාටම බලා ගන්න පුළුවන් ඒ කාරණාවට ලබා දුන්නු පිළිතුර බොහොම ඛේදනීයයි සෝචනීයයි. ඒ දුන්නු පිළිතුර මම කනගාටුවෙන් හෝ කියන්නට ඕන ඒ යෝජනාව මම ඉදිරිපත් කරයින් පස්සේ විවිධ කණ්ඩායම් විවිධ වෛද්‍යවරුන් ලබවලා මාධ්‍ය සාකච්ඡා දුන්නා. ඒ වගේම කතා පැවැත්තුවා මුව ආවරණ වලින් වැඩක් නැtei කියලා. දැන් මුව ආවරණ යෝජනාව මම ගේනකොට වැඩක් නැති කියලා. දැන් සෞඛ්‍ය ශාස්ත්‍රයෙන් දැන් කියනවා මුව ආවරණ තිබුණොත් හොඳයි කියලා. ඉතින් අපිට තිබුණා මේ අවස්ථාවේ විශේෂයෙන්ම මම පෙබරවාරි 5 වෙනිදා පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු අදහස් දේශපාලනික වශයෙන් හිතන්නේ නැතුව දේශපාලන ඊර්ෂ්‍යාව කුහකකම උද්දච්චකම පැත්තක දමලා බොහොම මධ්‍යස්තව හිතුවා නම් මුව ආවරණ ප්‍රශ්නයක් අද තිබෙන්නේ නැහැ. දැන් මට ඔබතුමන්ලාම කියන්න බෙහෙත් ශාලාවල එහෙමත් නැත්නම් වෙනත් සෞඛ්‍යමය උපාංග අලෙවි කරන ස්ථානවල අද මුව ආවරණ හිඟයක් තිබෙනවද නැද්ද? ඔබතුමන්ලාම දන්නවා දැන් පැත්ත පළාතක හොයා ගන්නට නැහැ. මේ தત્ත්වයේ මගහරවා ගන්නට තිබුණා සති 5කට පෙර අපි පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කරපු ආකාරයට බොහොම විධිමත්ව මේ වැඩ කටයුතු ක්‍රියාත්මක වුණා නම්. ඒ වගේම අපි සිංහල දමිළ අලුත් අවුරුද්ද සමරන කාලයට ළඟා වෙමින් පවතිනවා. තවමත් සූදානමක් නැහැ. ඊටාත්ම සතුටින් මේ සිංහල දමිළ අලුත් අවුරුද්ද සැමරීම සඳහා ඒ වාතාවරණය සකස් වෙලා නැහැ. ඒ නිසා මම වහාම රජයට කියන්න කැමතියි සිංහල අලුත් අවුරුදු බෝනස් එක මේ කොරෝනා වෛරසය උඩ දමලා නොදී ඉන්නේ නැතුව ඒක ලබා දෙන්නේ කියලා මම මේ අවස්ථාවේ බොහෝම කාරුණිකව ඉල්ලීමක් කරනවා. ඒ වගේම අපට දැනගන්නට ලැබිලා තිබෙනවා මේ කොරෝනා වෛරසයෙන් ඇති වී තිබෙන දේශීය සහ විදේශීය බොහොම අනතුරුදායක ආර්ථික තත්ත්වය තුළ කම්හල් 50කට වැඩි ප්‍රමාණයක් එක්කෝ වැසී ගිහිල්ලා එහෙම නැත්නම් වැසී යන තත්වයකට ඇවිල්ලා. ප්‍රධානතම හේතුව තමයි පිටරටින් අමුද්‍රව්‍ය ගෙන්නන්නට බැරි කමත් ඒ වගේම මේ රටේ අපනයන වලට ඉල්ලුම පිටරට අඩුවීමත් විශේෂයෙන්ම කොරෝනා වෛරසය නිසා විදේශිකින්ගේ අතේ මුදල් නැතිවීමත් ප්‍රධානතම ගැටලුවක් බවට පත් වෙලා තිබෙනවා. එවන් තත්ත්වයක් තුළ විශේෂයෙන් අපි මේ අමාරු තත්ත්වය තුළ අපේ කර්මාන්ත ශාලා පද්ධතිය රැක ගන්නට ඕන. ඒ වගේම අපේ කුඩා හා මධ්‍යම පරිමාණයේ කර්මාන්ත ශාලා අපි රැක ගන්නට ඕන. මේ දෙකොට්ටාසයටම මම යෝජනා කරනවා ගොඩේම සඳහා අඩුම තරමින් පොලි රහිත ණයක් කුඩා කර්මාන්තවලට මධ්‍යම පරිමාණයේ කර්මාන්තවලට ඒ වගේම මහා පරිමාණයේ කර්මාන්තවලට මේ කර්මාන්ත පවත්වාගෙන යෑම සඳහා පොලි රහිත ණයක් අඩුම ගානේ ලබා දීලා විශේෂයෙන්ම කොහොම හරි මේ අමාරු කාලය තුල මේ කර්මාන්ත ශාලා ටික පවත්වාගෙන යාම සඳහා ඒ වගේ මේ කර්මාන්ත ශාලාවල සේවය කරන අපේම ශ්‍රම බලකායේ සුබ සාධන ඒ අයගේ ජීවනෝපායට හානියක් සිදු නොවන ආකාරයට ඒ අයව මහපාරට ඇද නොදමන තත්ත්වයක් නිර්මාණය කරමින් විශේෂයෙන්ම ඒ ආධාර උපකාර ලබා දීම වැදගත් කියලා මම කියන්න කැමතියි. ඒ වගේම මම සඳහන් කරන්න කැමතියි දැන් තේ නිෂ්පාදනය කරන
බල ප්‍රදේශවල මහා නියඟයක් ඇවිල්ලා තිබෙනවා. එය අපේ රටේ තේ නිෂ්පාදනයටත් බරපතල ලෙස බලපාලා තිබෙනවා. ඒක ඍජුවම විදේශ විනිමයටත් රටේ ආර්ථික ක්‍රියාවලියටත් හානියක් සිදු වෙන දෙයක්. ඒ නිසා මේ තේ කර්මාන්ත ශාස්ත්‍රයේ කුඩා තේ වතු ශාස්ත්‍රයටත් තේ කර්මාන්ත ශාලාවලටත් ඒ නියං ආධාර වැඩසටහනක් ක්‍රියාත්මක කරලා කොහොම හරි මේ අමාරු අවස්ථාවේ රටේ ආර්ථික ක්‍රියාවලිය රටේ මුදල් සංසරණය ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා නම් ඉකොනොමික් ඇක්ටිවිටි එක ඒක සක්‍රියව ක්‍රියාත්මක කරන්නට අපි කටයුතු කරන්නට ඕන. මොකද කොතනකින් හරි මේක පිපුරුවොත් රටට මහා ගොඩෙන්න බැරි ඊ타මත්ම අසුභවාදී ආර්ථික තත්ත්වයක් නිර්මාණය වෙන්නට තිබෙනවා. ඒ වගේ මම කියන්න කැමති ඉදිකිරීම් මංශයටත් මහා බරපතල මරු පහරක් එල්ල වෙලා ඒ මන්ද ඔය චීනය ඇතුළු රටවල් වලින් ගෙන එන යකඩ ඇතුළු වෙනත් අමුද්‍රව්‍යයන් ඉදිකිරීම් ශාස්ත්‍රයට අදාළ අමුද්‍රව්‍යයන් මේ වෙන විට මේ කොරෝනා වෛරස් තත්ත්වය නිසා ඒවා ආනයනය වෙන්නේ නැහැ. ඒ නිසා මේ ඉදිකිරීම් ශාස්ත්‍රයේ බරපතල කඩාවැටීමක් සිදු වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මේ සමස්ත තත්ත්වය තුළ අපිට තවත් වැදගත් කරුණක් ගැන කතා කරන්නට ඕන. මේ කොරෝනා වෛරසයට මුහුණ දීම උදෙසා අපි සතුව ඒ අදාළ උපකරණ ඒ අදාළ සෞඛ්‍යමය අංගෝපාංගයන් රට සතුව තිබෙනවා. සති 5කට පෙර අපි මේ බරපතල තත්ත්වය ගැන කරුණු එළි දැක්වුවා. ඒ එළි දක්වපු අවස්ථාවේදීම සැලසුම් හදන්නට තිබුණා. මේ කොරෝනා වෛරස් තත්ත්වය මොනියම් හෝ හේතුවකට වර්ධනය වුණොත්, ව්‍යාප්ත වුණොත් එයට සීමා පැනවීම උදෙසා, එය නතර කර ගැනීම උදෙසා අවශ්‍ය සෞඛ්‍ය උපකරණ ටික ලබා ගන්නට සති 5ක කාලයක් තිබුණා. අපට දැනගන්නට තිබෙන ආකාරයට මේ වෙන විට ඒ අදාළ උපකරණවල පමණක් නෙවෙයි ඒ අදාළ පිරිස් බලයේත් අඩුපාඩුකම් ගණනාවක් නිර්මාණය වෙලා තිබෙනවා. ඒ වගේම විශේෂයෙන්ම මේ බරපතල තත්ත්වය තුළ මේ උද්ගත වී තිබෙන තත්ත්වය තුළ අපි අහන්නට ඕන මේ සුදුසු පුහුණුවක් තිබෙන ඒ සෞඛ්‍යමය කණ්ඩායම් මේ හදිසි අවස්ථාවට මුහුණ දෙන්නට ඒ පුහුණුවින් ලබා දීලා ඒ බලකාය සකස් කරලා තිබෙනවා. සති 5කට පෙර අපි මේ අවදානම් තත්ත්වය පෙන්නලා දුන්නා. සති 5ක කාලයක් තුල ඒ පුහුණු ඒ වගේම ඒ නිපුණතාවය ඒ දක්ෂතාවයේ තිබෙන කණ්ඩායම් පුහුණුවට ලක් කරලා ඒ අයව ස්ථානගත කරලා තිබුණා නම් මේ ප්‍රශ්නය දුරදිග ගියොත් වහාම ශනික විහිදුම් බලකායක් හැටියට යොමු කරලා මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න මම හිතන්නේ අද වර්තමාන තත්ත්වයේ මීටත් වැඩිය සුබවාදී තත්ත්වයක් බවට පත් වෙනවා. ඉතින් මෙතනදී පැහැදිලිවම මම වර්තමාන රජයට කියන්නට කැමතියි මොනම ආකාරයකින්වත් මේ කොරෝනා ව්‍යසනය අපි දේශපාලනීකරණය කරන්නට යන්නේ නැහැ. අපි ලාස්ති කණ්ඩායමක් හැටියට යෝජනා කරන්න වහාම පාර්ලිමේන්තුව කැඳවන්න. ඒ වගේම කණ්ඩායමක් හැටියට විපක්ෂයේ අපි ලෑස්ති අතිගරු ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කරලා මේ යෝජනා ලබා දෙන්න. ඒක තමයි වගකිව යුතු විපක්ෂයක් කියන්නේ. අපි විපක්ෂයේ රැඳී සිටින්නට බලාපොරොත්තු නොවුනත් මේ විසිරී තිබෙන අවස්ථාව තුළ මං හිතන්නේ මැතිවරණ කරන්නටත් මිනිස්සු ජීවත් වෙලා ඉන්නට ඕනේ ඔක්කොටම ඉස්සෙල්ලා.
ඒ නිසා මිනිස්සු ටික රැක ගන්න ඕන, මිනිස් ජීවිත රැක ගන්නට ඕන, රට රැක ගන්නට ඕන. අපි ලෑස්ති අතිගරු ජනාධිපතිතුමාට යෝජනා කරන්න. පළමුව වහාම ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව කැඳවීම කාලෝචිතයි. ඒ ඊට විය යුතු දෙයක්. දෙවනුව අපි ලෑස්ති විපක්ෂයේ කණ්ඩායමක් හැටියට මේ මාතෘකාව පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාත් සමග සාකච්ඡා කරලා රටදෑ වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග, මිනිස් ජීවිත රැක ගැනීම උදෙසා ගත යුතු ක්‍රියාමාර්ග, මේ මාතෘකාවට අදාළව පමණක් අපි ලෑස්ති කොරෝනා වෛරසය පරාජය කිරීම මේ අනාදී මාතෘකාවලට පමණක් සීමා වුණු සමූහයක් හැටියට එතුමත් එක්ක සාකච්ඡා කරන්නට ලෑස්ති. ඒ වගේම මම මේ අවස්ථාවේදී යෝජනා කරනවා ඉතාමත් ඉක්මනින් ජනාධිපති කාර්යසාධක බලකායක් මේ ප්‍රශ්නය වෙනුවෙන්ම ස්ථාපනය කරලා මුළු රටම එක්සත් කරලා හැම කණ්ඩායමක්ම නියෝජනය කරන සියලුම දෙනා එක තැනකට ගෙනල්ලා අපි හැමෝම සත්භාවයෙන්, විශ්වාසනීයත්වෙන්, එක්සිත්ව එකමුතුව කොරෝනා වෛරසය දේශපාලන පාපන්දුවක් කරගන්නේ නැතුව කොරෝනාවේ පිහිටෙන් දේශපාලන මනාප පොරවලට, සෙල්ලම් පොරවලට යනවා වෙනුවට රට ගැන හිතලා සම්ප්‍රදානුකූල දේශපාලන සංස්කෘතිය පැත්තකට දමලා ඔය ගතානුගතික යල් පැන ගිය ජරා ජීර්ණ වුණු ක්‍රමවේදෙන් ඔබට ගිහිල්ලා අපි ලෑස්ති ජාතික සංවාදයකට, ජාතික එකමුතුවකට, අදහස් වමාරු කර ගැනීමට, ඒ වගේම ජාතික වැඩපිළිවෙලකට මේ භයංකාර තත්වෙන් රට ගොඩ එන ආකාරයට අපි ලෑස්ති ඒ සියලුම පරිත්‍යාගයන් ජනතාවගේ පැත්ත ගැන හිතලා කිසිම කොන්දේසි ඉදිරිපත් කරන්නේ නැතුව අපේ කාර්යය ක්‍රියාත්මක කරන්න ලෑස්ති කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරමින් විශේෂයෙන්ම මේ ඉදිරිපත් කරපු යෝජනා හුදෙක් රට ගැන හිතලා ජනතාව ගැන හිතලා ඉදිරිපත් කළ යෝජනා මිස මම ඉල්ලීමක් කරනවා ඔය හැම පාර්ශවයකින්ම කරුණා කරලා මේකත් අර සුපුරුදු දේශපාලන ගොඩට දමලා මේක මේ යෝජනා විවේචනය කරන්නයි ගහමරා ගන්නයි යන අර පරණ ක්‍රමයට යන්නේ නැතුව අපි රටක් හැටියට එකට එකතු වෙලා මේ විසඳුම් ටික ලබා දෙමු. අපි ඉල්ලීමක් කරනවා පෙබරවාරි 5 වෙනිදා මේ අපි ඉදිරිපත් කරපු කොරෝනා වෛරසයේ අවදානම පිළිබඳව ඒක ඉදිරිපත් කරනකොට ඒට ප්‍රතිචාර හැටියට හැසිරුණු ආකාරයට හැසිරෙන්නේ නැතුව මේ බරපතල තත්වයට මුහුණ දීම සඳහා මේට වැඩි අපි හැමෝම එකට එකතු වෙලා ධනාත්මකව, ගුණාත්මකව, හරාත්මකව අපි මේ වැඩ ටික කරමුයි කියලා එකට එකතු වෙලා කරමුයි කියලා එක්සත් වෙලා වැඩ කටයුතු කරමුයි කියලා මම වර්තමාන රජයට යෝජනා කරමින් විශේෂයෙන්ම හදිසි පියවරක් හැටියට මේ රටේ සියලුම පුරවැසියන්ට නොමිලේ මුව ආවරණ ලබා දෙන වැඩසටහන දැන්මත් ක්‍රියාත්මක කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. තියෙන තැනකින් කොහෙන් හරි ගෙන්නගෙන මොකද අපේ රටේ විවිධ ඔය බෙහෙත් සාප්පුවල ඖෂධ ශාලාවල ඒ වලවි කරන ශාලාවල ඒවායේ බරපතල හිඟයක් තිබෙනවා. නිසා කරුණා කරලා අඩුම තරමින් මේ මුව ආවරණ අපේ රටේ ජනතාවට දැන්වත් ලබා දෙන්නයි කියලා ඉල්ලීමක් කරමින් කරුණා කරලා ශ්‍රී ලාංකීය පුරවැසියවයි චීන පුරවැසියවයි වෙන ආකාරයට වර්ගීකරණය කරන්නේ නැතුව කරුණා කරලා නිරෝධායන ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනවා නම් එය සුදුසුයි, එය කළ යුතුයි, ඒක රට ගැන හිතලා කළ යුතු ක්‍රියාදාමයක්. නමුත් මහ ජනතාවගේ අවිශ්වාසය ගොඩනැගිලා තිබෙනවා. ඇයි ශ්‍රී ලාංකික ප්‍රජාවට පමණක්, ඇයි චීන ජාතිකින්ට මේක ක්‍රියාත්මක නොකරන්නේ කියලා. ඒ නිසා මට නම් හිතා ගන්නට බෑ යම් දැනුමක් තිබෙන පුද්ගලයෙක් හැටියට මට නම් හිතා ගන්නට බෑ
මොනම ආකාරයේ විද්‍යාත්මක හෝ සෞඛ්‍යමය හෝ තාක්ෂණික හෝ හේතුවක් මේ ඉෂ්ට නොකරන්න. ඒ නිසා කරුණාකරලා මේක ඒකාකාරීව සෑම පුරවැසියෙකුටම ක්‍රියාත්මක කරන්නයි කියලා යෝජනා කරමින් මාතෘකාවට අදාළව ප්‍රශ්න ඇසීමේ අවස්ථාව ඔබතුමන්ලාට අපි පිරිනමනවා. ප්‍රාන්තික රජය චීනයේ ණය අරන් තියෙන නිසා ණය ගෙවීමට බැඳීම තියෙන නිසාද නැත්නම් ණය ගෙවන්න ඉස්සරහට තව ණයක් ලබා ගන්න මේගොල්ලෝ කල්මරමින් ඉන්න හින්දාද මේ වගේ මේ අවදානම් තත්ත්වයකදී මෙවන් පුද්ගලිකව මුදාහරින්නේ? ඒක ගැන මට හිතා ගන්නට බෑ. ඇයි ශ්‍රී ලංකාවේ ජනතාවට ඉතාමත්ම පහත් විදිහේ සැලකිල්ලකුත් චීන ජාතික ප්‍රජාවට උසස් ගණයේ සැලකිල්ලකුත් ලබා දීමට හේතු මට නම් හිතා ගන්නට බෑ. ඔය එක එක කතා කියනවා. නමුත් ඒ එක එක කතා මම කියන්නට යන්නේ නැහැ. නමුත් මේක බරපතල ප්‍රශ්නයක්. මේක ඇත්ත වශයෙන්ම කතා කරනවා නම් මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. මේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මේ ආකාරයට උල්ලංඝනය කරන්නට බෑ. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ බොහොම පැහැදිලිව තිබෙනවා රටක ජනතාවගේ සෞඛ්‍යමය සුබ සාධනයට රජය වග කියන්නට ඕන. ඒ නිසා මටම හිතා ගන්නට බෑ ඇයි මෙහෙම දෙයක් සිදු වෙන්නේ කියලා. මම මේකත් දැනගත්තේ සමහර මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ජාලාවලින් අපිට දැනගන්න ලැබුණා. මම දැක්ක එක මහත්මයෙක් ගිහිල්ලා එතුමාම තමන්ගේ iPhone එක අතේ තියාගෙන මේ අර එක කොට්ටාසයකට එක සැලකිල්ලක් තව කොට්ටාසයකට ජන කොට්ටාසයකට තව සැලකිල්ලක් කියන එක වීඩියෝ ගත කරලා තිබෙනවා. ඒකෙන් පැහැදිලිවම පේනවා මේ දෙආකාරයක සැලකිල්ලක්. මට හිතා ගන්න බෑ ඇයි මෙහෙම කරන්නේ කියලා. මේක වහාම මේ මොහොතේම නතර කරන්න ඕනේ. මේ තප්පරේම නතර කරන්න ඕනේ. ඒකයි මගේ යෝජනාව. කරුණාකරලා ඒකත් මේ දේශපාලන මුහුණුවරකින් කවුරුත් බලන්න එපා, හිතන්න එපා. මෙතන දේශපාලනයක් නැහැ. මේ ප්‍රශ්නයට පක්ෂයක් නැහැ. මේක කුමන පක්ෂයක් හෝ වේවා, කුමන දේශපාලන මතිමතාන්තරයක් හෝ වේවා, මේ සියල්ලක්ම පැත්තකට වීසි කරලා රට ගැන හිතලා, රටේ ජනතාව ගැන හිතලා, ජනතාවගේ සුබ සිද්ධිය, ජනතාවගේ ජන ජීවිතය මේ කරුණු කාරණා පිළිබඳ හිතලා කටයුතු කරන්න ඕන අවස්ථාව. ඒ නිසා මට නම් හිතා ගන්නට බෑ ඇයි මේ වගේ වර්ගීකරණයක් කරන්න කියලා. ඒ වගේම මුවාවරණ. දැන් සති 5කට ඉස්සෙල්ලානේ මේ යෝජනාව ගෙනාවේ. මේ මුවාවරණ මම දන්නේ නැහැ කොහෙන් ගේන්නද කියලා. ඒක සති 5කට ඉස්සෙල්ලා මේ ඔක්කොම ගෙනල්ලා ස්ටොක් කරලා තියාගන්න තිබ්බා. ගේන්න පුළුවන් ඕනම තැනකින් ගෙනල්ලා මේ හැබැයි ගේනවයි කිව්වත් මම එකක් කියන්න කැමතියි මේ මුවාවරණවල ප්‍රමිති තියෙනවා. ඒක හරිම වැදගත්. මේ නිකම් මුවාවරණ නෙවෙයි. විශේෂයෙන්ම මේ මුවාවරණ වර්ගයක් තිබෙනවා. ඒ මුවාවරණ වර්ගය මට පොඩ්ඩක් ඒක හොයලා කිව්වනම් මට හරියට මේ නම කියන්න පුළුවන්. මම මගේ මේ පාර්ලිමේන්තු කතාවෙත් මම හිතන්නේ ඔබතුමාලා බැලුවොත් ඒ ප්‍රමිතිය තියෙනවා. ඒ මුවාවරණ වර්ගය එලෙසම දෙන්න ඕනේ. නැතුව මේ නිකම් මේ කොහෙන් හරි මේ පොඩි මුදලක් ගෙවලා මේ ගෙනන මේ බාල මුවාවරණ නෙවෙයි. මේවා බොහොම මේ ප්‍රමිතියක් සහිත වූ මුවාවරණ විය යුතුයි කියන එකයි මම ප්‍රකාශ කරන්න කැමතියි මේ අවස්ථාවේ. ඔබතුමා සිංහල අලුත් අවුරුද්දට බෝනස් එක දැම්මම දෙන්න කියලා රජයට කියන්නේ කොරෝනා විකුණගෙන එකක් මගහරිය කියලා බලාපොරොත්තු වෙයි. මං කියවනේ මම මේක දේශපාලන පාපන්දුවක් කරගන්න නැහැ කියලා. මම මොන හේතුවක් නිසා මොනව කරයිද කියලා හේතු වලට මම යන්නේ නැහැ. මම කියන්නේ කරන්න ඕන දේ විතරයි. මොකද මං කියවනේ මම මේක දේශපාලන ගාව ගන්න නැහැ කියලා. බෝනස් එක දෙන්න. එච්චරයි මං කියන්නේ. නොදෙන්න හේතුයි දෙන්න හේතුයි ගැන මං කතා කරන්නේ නැහැ. මොකද රටේ ජනතාව බලාපොරොත්තු වෙන්නේ මේ අවස්ථාවේ බොහොම පරිණත ආකාරයෙන් අපි මේ කරුණු කාරණා පිළිබඳව කටයුතු කරයි කියලා. ඉතින් අපි සමගි ජන බලවේගයේ පටු දේශපාලන වාසි තකා අපි රට බිල්ලට තියන්නේ නැහැ. රටේ ජනතාව ඒ අයව අපි දේශපාලන ඉලක්ක සඳහා ඒ අයව
ආයුධ බවට පත් කරගන්නේ නැහැ. ප්‍රාණ අපකරුවන් කරගන්නෙත් නැහැ. බෝනස් ලැබුණත් අත්‍යවශ්‍ය භාණ්ඩ හැකියාවක් රට තුළ දැවැන්ත ලෙස පවතිනවා. දැන් මේක මේ කොරෝනා නිසා වෙන්නත් පුළුවන් මේක රජයේ වහාම පියවරක් ගත යුතුයි. ඒක තමයි මුදලටවත් භාණ්ඩ මිලදී ගැනීමට නොහැකි තත්ත්වයක් තමයි රට තුළ අද උද්ගත වෙලා තියෙන්නේ. ඒක තමයි මම අදහස් කරන්නේ. මේ වගේ හදිසි තත්ත්වයක් තුළ වහාම පාර්ලිමේන්තුව කැඳවන්නට ඕන. වහාම පාර්ලිමේන්තුව කැඳවීමේ බලතලක් තිබෙනවා. මේක හදිසි තත්ත්වයක්. මේක මහා භයංකාර අවස්ථාවක්. මේක හදිසි අවස්ථාවක්. රටේ ජනතාව බොහෝම බියෙන් සැකෙන් අවිනිශ්චිත භාවයෙන් ජීවත් වෙන්නේ. ඉතින් මම මේ ආස්ථාවර භාවය නැති කරන්නටයි මම මේ යෝජනා කරන්නේ. මොකද මේක මේ පක්ෂ දේශපාලනයක් නැති කාරණාවක්. මේක රට ගැන හිතලා මාතෘභූමිය ගැන හිතලා මේ සැබවින්ම අපි රටට ආදරය කරන බලවේගයක් අපේ සමගි ජන බලවේගය අපි ළඟ කටු දේශපාලන වාසි තකා කටයුතු කිරීම කිසිසේත්ම නැහැ. මම ඒක සහතික කරනවා පැහැදිලිව. නමුත් මේ භාණ්ඩ හිඟය මුවාවරණ හිඟය ඇත්ත වශයෙන්ම තිබුණා මේ සති 5කට ඉස්සෙල්ලා මේ අපි කියපු කරුණු කාරණා බොහොම සංකීර්ණව බාර අරගෙන ඒවා හුදෙක් දේශපාලන කතා හැටියට කුණු බක්කියට වීසි කරන්නේ නැතුව ඒවකට රජයට තිබුණා සමා වෙන්න මේ වර්තමාන රජයට ඒ අවස්ථාවේ තිබුණා මේකට පියවර ගන්න. දැන් මුවාවරණ ප්‍රශ්නය බරපතල ප්‍රශ්නයක්. ඉතින් මෙහෙමනේ දැන් රටක් පාලනය කරනකොට බුදුමල්ලා දැනගන්න ඕන contingency plans කියලා දෙයක් තියෙනවා. මම දන්නේ මේ රජය ඒව ගැන දන්නවද නැද්ද කියලා. contingency plans. හිටි හැටියේම මහා ව්‍යාකූල ව්‍යසනකාරී තත්ත්වයන් නිර්මාණය වෙනකොට. ඒකට කියන්නේ scenario planning රටක් පාලනය කරනකොට. අපි නිකමට හිතමු උදාහරණයක් විතරයි කියන්නේ. මම කවදාවත් ප්‍රාර්ථනා කරනවා මේව සිදු නොවේවා කියලා. සුනාමියකට. අපි සුනාමියකට සූදානම් රටක් හැටියට අද දවසේ ඇත්තටම නැහැනේ. අර අවශ්‍ය රේඩාර් පද්ධති ටික තාමත් ස්ථාපනය වෙලා නැහැනේ. සුනාමිය ආවේ 2004ද කොහෙද නේ? 2004. 4 නේද? 2004. දැන් අදට වසර 16ක් දල වශයෙන්. එතකොට තාම රේඩාර් පද්ධති ටික නැහැනේ. තාම අර early warning පෙර අවදානම් සහිත තත්ත්වයන් දැනුම් දීම. තවමත් යන්න වෙන්නේ අර ඇමරිකාවේ අපිට කියන්නේ පැසිෆික් සෙන්ටර් එකෙන් දෙන warning එක පිටිපස්සේ. ඉතින් මේ සිනාරියෝ ප්ලෑනින් තියෙනවා. මේ වගේ වසංගත තත්ත්ව. වසංගත තත්ත්වෙන් අලුත් දෙයක් නෙවෙයිනේ. SARS කියලා නිර්මාණය වුණා. ඊට පස්සේ ආයෙත් ආවා MERS කියලා. මම දන්නේ ඔබතුමාලා අහලා තියෙනවද කියලා. අපේ රටේ තරම් ප්‍රශ්නයක් වුණේ නැහැ. ඒක කිව්වේ Middle East Respiratory Syndrome. මේවා ගැන රජය දන්නවද දන්නේ නැහැ. මේ එක එක සිනාරියෝස් වල මේ එක එක හදිසි තත්ත්වයන් වලට ප්ලෑන් කරලා සැලසුම් කරලා වෙනමම ෂණික විහිදුම් බලකායන් පිහිටවලා මේ හැම දෙයකටම සැලසුම් තියෙන්නට ඕන. ඒ සැලසුම් මත තමයි තීන්දුව తీරන ගන්නට ඕන. ඒ නිසා මේ මෙච්චර කොරෝනා වෛරසය කියන තත්ත්වයක් තිබියදී මේවා දැනත් පාර්ලිමේන්තු මැතිවරණය වැදගත් වුණා කොරෝනා වෛරසයට මුහුණ දෙනවට වැඩිය. දැන් කාටවත් නැහැ කියන්න බෑ. මුළු ලෝකේම කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙනකොට මොකෝ කොරෝනා වෛරසය ගැන අවධානය යොමු කරාද 3න් 2 ගැන හිතුවා. අවංකව හිතලා බලන්න. ඉතින් මෙහෙම වැරදි මෙහෙම හිතන එක. පුළුවන්. අනිවාර්යෙන් පුළුවන්. දැන් අපි නිකමට කියමු මේ වෙනත් මේ කොරෝනා වෛරසය නෙමෙයි වෙනත් ඒකත් මම ප්‍රාර්ථනා කරනවා කවදාවත් සිදු නොවේවා කියලා.
අපි කියමු තවත් භයංකාර තත්ත්වයක් නිර්මාණය වුණා කියලා. අනිවාර්යෙන් පුළුවන්. අනිවාර්යයෙන්ම හදිසියේ පාර්ලිමේන්තුව කැඳවීමේ අවස්ථාව තියෙනවා. ඒ කිසි ගැටලුවක් නැහැ. ඒක කරන්නට ඕන. ඒක කළ යුතුයි. ඒක එතකොට අපිට එකට එකතු වෙලා කොහොමද අපි මේ ප්‍රශ්නෙට මුහුණ දෙන්නේ කියන එක ගැන හොඳ පුළුල් සාකච්ඡාවක් කරලා එකට එකතු වෙලා වාද ભેද නැතුව පක්ෂ දේශපාලනය පැත්තකට වීසි කරලා මේ භයංකාර තත්ත්වයට අපිට මුහුණ දෙන්න පුළුවන්. දැනුත් මම කියන්නේ අපේ රටේ ජනතාවගෙන් කරුණා කරලා කලබල ඇති කරගන්න එපා. කරුණා කරලා උද්ඝෝෂණ කරන්න යන්න එපා. කරුණා කරලා බොරු ප්‍රචාර තමයි වැරදි තොරතුරු තමයි මහා භයංකාරම තත්ත්වය. ඒකට කියන්නේ ෆේක් නිවුස් කියලා. කරුණා කරලා එහෙම කරන්න එපා. තමන්ට සමාජ මාධ්‍ය ජාලාවල මේ තොරතුරු ව්‍යාප්ත කිරීමේ අයිතිය තිබූ පමණින් වගකීම දරලා සත්‍ය දේ කිව්වට කමක් නැහැ. රූමර්ස් යවන්න එපා. කටකතා යවන්න එපා. ඉතින් වගකීවිය යුතු විපක්ෂයක් හැටියට අපි කියනවා කරුණා කරලා මේ රට අස්ථාවර කිරීමේ වැරදි දේවල් කරන්න යන්න එපා. අපි සමගි වෙමු. අපි එකතු වෙමු. මේ භයංකාර අවස්ථාවේ මේකට අපි මූණ දෙමු. එකාමෙන්. ඇත්තටම මේ රජයට කල් තිබුණා මේ තමන්ගේ දේශපාලන සිතියම සකස් කරන්නට පෙර මේ කොරෝනා වෛරසය ගැන පූර්ණ අවධානය යොමු කරන්න. ඒක නෙවෙයි අවධානය යොමු වෙලා තියෙන්නේ නාම යෝජනානේ. මැතිවරණ වලට අපි කිසිසේත්ම බියක් නැහැ. අපිත් ලෑස්ති ඕනම මැතිවරණයකට මුහුණ දෙන්න. නමුත් ඉතින් මේ මහා ව්‍යසනයක් ඇති වෙලා බැරි වෙලාවත් එයත් මම ප්‍රාර්ථනා කරනවා එසේ සිදු නොවේවා කියලා. බැරි වෙලාවත් මහා භයංකාර තත්වයකට මේ පරිවර්තනය වුණොත් මිනිස් ජීවිතවලට හානි සිදු වෙන තත්වයක් ආවොත් එතනදී අපිට වැදගත් වෙන්නේ මිනිස් ජීවිත. එතකොට විසිරීමට පෙර තක්සේරුවක් කරන්නට තිබුණා කොරෝනා වෛරසයේ බලපෑම. විසිරුව ගැන අපිට ප්‍රශ්න නැහැ. අපි ඕනම මැතිවරණයකට ඕනම වෙලාවක මුහුණ දෙන්න සූදානම්. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. කරුණා කරලා ඔබතුමාලා වාර්තා කරනකොට මේ ඒ කෑල්ල විතරක් දාන්න යන්න එපා. සම්පූර්ණයෙන්ම දාන්න. මම මේ සත්‍ය කතාව කියන්නේ. නිකමට මේ රජයේ විසිරවන්නට පෙර හිතුවද කොරෝනා වෛරසය ගැන? මොකක් හරි forecasting. ඒ කියන්නේ මේ ඒකට කියන්නේ political and strategic forecasting. ක්‍රමෝපායික ආකාරයෙන් මොකක් හරි ඉදිරියක් ගැන දැක්කද? ඉදිරි දැක්මක් තිබුණාද? එහෙනම් තිබුණා බලන්න මේ කොරෝනා වෛරසයෙන් මේ සිදුවන ආසාදිත තත්ත්වය අවසන් කරලා මැතිවරණ ව්‍යාපාර කරා. දැන් අපිට අහන්නට ලැබෙනවා ග්ලව්ස් ඕනෙලු, අරක ඕනෙලු, මුව ආවරණ ඕනෙලු. මේක තමයි කොහොම කනගාටුදායක තත්ත්වය. ඒ ඔක්කොම කෙසේ වෙතත් අපි ලෑස්ති බොහොම පුළුල් දැක්මක් තුළින් පටු දේශපාලනය පසක දමලා මේ व्यसनකාරී තත්ත්වෙට මුහුණ දෙන්න. මයික මුලින් සටහන් කරගන්න ප්‍රමිතිගත මුවාවරණ. මේවා තමුන්නාන්සලට පොඩ්ඩක් හොයලා බලන්න. ඒවට කියන්නේ N95 N99. කොටින්ම කිව්වොත් මම අහලා තියෙන ආකාරයට මේ මම වැරදි වෙන්න පුළුවන්, මේක නිවැරදි කරගන්න වැරදි නම් surgical masks. ඒ කියන්නේ ශල්‍ය කර්මයක් සිදු කරන අවස්ථාවේදී ඒ තිබෙනා වූ උසස් ප්‍රමිතියට ලක් වූ මුවාවරණ විය යුතුමයි. එසේ නොමැතිව මේ මුවාවරණ ලබා දීමේ අදිටනින් බාල මුවාවරණ බෙදා දීලා නොමිලේ බෙදා දීලා හරියන්නේ නැහැ. ඒක ප්‍රමිතිගත විය යුතුයි. ප්‍රමිතිගත.
මේක පොඩ්ඩක් ඔබතුමාලා හොයලා බලන්න මට N95 N99 කියලා මේකේ තවත් තියෙනවා තව කොටසක් මට හරියට ඒක කියන්න අමාරුයි. නමුත් වෙනමම තියෙනවා ඒ මුවාවරණ වර්ග ලෝක ප්‍රමිතියට අනුකූලව ඒ සර්ජිකල් මාස්ක්ස් පාවිච්චි කිරීම සුදුසුයි කියලා දැන් සෞඛ්‍ය ශාස්ත්‍රය කියනවා. ඉතින් මම බොහොම කනගාටු වෙනවා මම මුවාවරණ ගැන කතා කරනකොට එක් වෛද්‍යවරුන්ව දැමලා මාධ්‍ය සාකච්ඡා පැවැත්තුවා. මේ මුවාවරණ හරියන්නේ නැහැ මුවාවරණ ඕනේ නැහැ කියලා. ඔබතුමාට මතකද ඒක? නැද්ද මතක? එහෙම කරා. දැන් කියනවා සෞඛ්‍ය බලධාරීන්ව කියනවා දැන් මුවාවරණ ඕනේ කියලා. ඉතින් මේක මෙහෙම කරලා හරියන්නේ නැහැ. වහාම පාර්ලිමේන්තුව කැඳවන්නට ඕන. මහා බරපතල හදිසි අවස්ථාවක් තිබෙන්නේ. මිනිස්සු තැති ගැන්විලා බිය ගැන්විලා තිබෙන්නේ. ඒ වගේම අපි ලෑස්ති විපක්ෂයක් හැටියට අධිකරු ජනාධිපතිතුමා හමු වෙලා මේවා ගැන සාකච්ඡා කරන්න. මේ මාතෘකාව ගැන විතරයි. දේශපාලනය නෙවෙයි. මේ මාතෘකාව ගැන සාකච්ඡා කරන්න. ඒ වගේම ජනාධිපති කාර්ය සාධක බලකායක් අනිවාර්යයෙන්ම පිහිටුවිය යුතුමයි. ඒ වගේම අවසාන වශයෙන් කරුණා කරලා වරායේදී හෝ වේවා ගුවන් තොටුපළේදී හෝ වේවා ශ්‍රී ලාංකීය ජනතාවට තියෙන නීති රීතිව චීන ජාතික ප්‍රජාවට ක්‍රියාත්මක කරන්නයි කියලා මම ඉල්ලීමක් කරනවා. මට සඳහන් කරන්න බැරි වුණා අපි කතා කරන්නේ හැම වෙලාවෙම බණ්ඩාරනායක ඉන්ටර්නැෂනල් එයාපෝට් එක ගැන. නමුත් රටේ දීවර වරායන් තිබෙනවා. ඒ වගේම තවත් වරායන් රැසක් තිබෙනවා. තොටුපොළවල් තිබෙනවා. ඔය වරායන් වලට විදේශීය නැව් වෙනවා. ඒ වැදගත් ස්ථානවල නිරෝධායන වැඩසටහන් විධිමත්ව ක්‍රියාත්මක කරන්න ඕනේ කියන එක අපි අදහස් කරනවා. තවත් ප්‍රශ්නයක් තියෙනවා විශේෂ අදාළ. ඇමතිවරුන්ගෙන් ඇයි එහෙම කරේ කියලා මෙච්චර පාර්ලිමේන්තුවේ මේ අවදානම් තත්ත්වයේ තිබියදී. නැගත් ප්‍රශ්නයක් ආවනේ. නැකත් ප්‍රශ්නද නැත්නම් කොරෝනා වෛරසයට වඩා වැදගත් වුණාද මේ පාස්කු ප්‍රහාර දිනයට තදාසන්නව මැතිවරණ පැවැත්වීම මම දන්නේ නැහැ. නමුත් ඉතින් කොරෝනා වෛරසයයි මේ රටේ මහ ජනතාවගේ ජීවිතය ඔක්කොම අමතක කරලා තමයි ඔය කටයුත්ත කරේ. පොඩ්ඩක් තිබුණා මේක ගැන හොඳ තරෝ ඇනලිසිස් එකක්. හොඳ විධිමත් සමීක්ෂණයක්, ගවේෂණයක්, තොරතුරු සොයා ගැනීමක් කරලා කරන දෙයක් කරන්නේ. හැබැයි එකක් මම පැහැදිලි කරන්නට ඕන. අපිත් මැතිවරණ වලට මුහුණ දෙන්න ලෑස්ති. මැතිවරණ වලට කිසිම දවසක බය වෙන්නේ නැහැ. නමුත් ඉතින් මැතිවරණ වලට වැඩිය වටින මිනිසුන්ගේ ජීවිත. මාධ්‍ය වලින් වැඩි වැදගත්කමක් නොදුන්නු කරුණු ටික මම ආපහු ඔබතුමාලට දුන්නා. මේ අපි කරපු ප්‍රකාශයට ගිය පුවත්පත් සාකච්ඡාවෙත් පසුව වැඩි වැදගත්කමක් ලබා දුන්නේ නැහැ. ඒ මොකද සති 5කට පෙර අපි හරි දේ කතා කරපු නිසා දෝ මොනවා හරි වාරණයක් තියෙනවද දන්නේ මේවට ප්‍රචාරය නොදෙන්න. ඉතින් මම කියන්න කැමති මම තවත් පිටපත් කීපයක් ගෙනවා තමුන්නාන්සලාගේ වැඩි පාවිච්චියට කරුණාකරලා වැඩිපුරත් ගෙනහිල්ලා ඔබතුමාලගේ කතෘතුමන්ලටත් මේක බෙදලා දෙන්නයි කියලා මම කාරුණිකව ඉල්ලීමක් කරනවා.